නිතා ප්‍රශ්නයක් තියෙනවා මේ 4 වෙනි වරටත් අහලා තියෙන ප්‍රශ්නයක් කියලා කියන්නේ මේ ප්‍රශ්නේ මීට ඉස්සරහත් නිතර පෙන්නලා තිබුණා. ඒකයි ඉතින් වැඩිපුර මේකට සඳහා උත්සාහ කළේ නැත්තේ. මොකද මේවා පොත්වලත් ලියා තියෙනවා මීට ඉස්සෙල්ලා පටිගත කරපු එකක් තියෙනවා මේ 11 මහා ගින්න මොකද්ද කියලා. මේ 11 ගිනි කියන්නේ මොකද්ද කියලා මේ බුද්ධාමේ තියෙන ධර්ම විග්‍රහයක් නිතර කරලා තියෙනවා මුල් කාලේ. ඉතින් මේ අහන්නේ ඒක විලන් නැවතත් විග්‍රහයක් කරලා දෙන්න පැහැදිලි කිරීමක් කරලා දෙන්න කියලා කියන්නේ. මේ රාග ගිනි, ද්වේෂ ගිනි, මෝහ ගිනි, ජාති ගිනි, ජරා ගිනි, මරණ ගිනි, ශෝක ගිනි, පරිදේව ගිනි, දුක් ගිනි, දෝමනස ගිනි, උපායාස ගිනි කියලා. මේ ගිනි 11ක් විග්‍රහ වෙනවා. එතන මේ ජාති ගිනි කියනකොට ජාති මොනවද කියලා බලන්න ඕනේ. ජාති විවිධාකාරයි. ජාති ධර්ම සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. ඒකයි කිව්වේ ජාති විවිධාකාරයි කියලා. අපි මේ පටිච්චසමුප්පාද ආදී විග්‍රහ කරනකොට සමහර තැන්වල ජාති විග්‍රහයක් පෙන්නනවා. මව් කුසේක උප්පත්තිය පෙන්වන ජාති ක්‍රමයකුත් තියෙනවා. ඒ පටිච්චසමුප්පාදයක කොටසක් විතරක්. බොහෝකට ඒක විතරද විග්‍රහ වෙන්නේ. විවිධ ආකාරයෙන් විග්‍රහ කරව පටිච්චසමුප්පාද චක්‍ර පිළිබඳව කියා දෙන්න කෙනෙකුත් නැහැ. පොත්වල හැඟවිලා තියෙනවා. එනම් මේ ಜಾති කිව්වේ මොනවද කියන එක ಜಾති ධර්ම සූත්‍ර ආදී සූත්‍ර තියෙනවා මේ ಜಾති විග්‍රහ කරපුවා. අන්න ඒ අනුව ඉස්සෙල්ලා ಜಾති හොයාගෙන ඉන්න ඕනේ. අපි ಜಾති කියනකොට හිතා ඉන්නේ මේ මව් කුසේකින් බිහි වෙලා යන මොහොත විතරයි ಜಾතිය වුණා කියලා. ඉපදීම ಜಾති කියලා කියනවා. ඉතින් ඉපදීම විග්‍රහ කරගන්න දන්නේ නැති නිසා මව් කුසේකින් බිහි වෙන මොහොත තමයි මේ ඉපදීම කියන්නේ කියලා සීමා කරගන්නවා. මේ ලෝකේ තියෙන සෑම සංකතයක් නැන සකස් වුණ යමක් ඇත්නම් මේ සකස් වුණ සෑම දෙයක්ම ඉපදිච්ච ඒවා. ඒ නිසා ಜಾති කියන අවස්ථාවටපත් වෙලා තමයි සංකතයක් වෙන්නේ. සංකතයක් වෙන්නේ හේතුන් නිසා ගොඩනැගෙන ක්‍රියාකාරීත්වයක ප්‍රතිඵලය. හේතු ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයක ප්‍රතිඵල. සජීවී හෝ අජීවී හෝ කෝකේ හරි. ඒකයි ක්‍රමේ. එදා බුදුරන් වහන්සේ දේශනා කරනවා මොනවද මේ ಜಾති ධර්ම විවිධ ක්‍රමවලින්. අසත් ಜಾතිය. ඇහැට ගෝචර රූපත් ಜಾති. ඇහැට රූප ගෝචර වීමෙන් හටගන්න යම් චක්කු විඥාන කියන යමක් ඇද්ද? ඒවත් හිත් ಜಾති. කන කියන්නේ ಜಾතිය. ශබ්ද කියන්නේ ಜಾති. ඒ කලයි ශබ්දයයි නිසා හටගන්නේ යම් කිසි හිත් ಜಾතියක් ඇත්නම් සෝත විඥාන කියලා. ඒවත් ಜಾති. නාහි කියන්නේ ಜಾතිය. නාහිට ගෝචරින ගන්ධ කියන්නේ ಜಾති. ඒ නිසා හටගන්නේ යම් හිතක් තියෙනවා නම් ඒවත් හිත් ಜಾති. ගාන විඥාන. විඥාන ಜಾති. දිව කියන්නේ ಜಾතිය. ඔය රස වර්ග විවිධ රස කියන්නේ ಜಾති. ඒ නිසා හට ගන්නා වූ දැනෙන හිතක් තියෙනවා නම් ජීවහා විඥාන කියන්නේ ಜಾති. කය කියන්නේ ಜಾති. කයට දැනෙන ස්පර්ශ ಜಾතිත් ඒවත් ಜಾති. ඒ නිසා හටගන්නේ යම් කිසි විඥාන තියෙනවා නම් කාය විඥාන කියලා. ඒවත් හිත් ಜಾති. මන කියන්නේ ಜಾති. මනසට ගෝචරයෙන් නොපෙන්නේ ධර්ම කොටසක් තියෙනවා. මතක් වෙන්නේ එහෙම. ඒවත් ಜಾති. ඒ නිසා හටගන්න හිත් වර්ග තියෙන හිත් පෙළවල්. මනෝ විඥාන හැදෙනවා. ඒවත් ಜಾති. එහෙනම් ಜಾති නොවන දෙයක් ලෝකේ නෑ පේන්න. මේ ಜಾති එක ක්‍රමයකින් විග්‍රහ කළා. තමන්ගේ මේ කය විතරක් මව් කුසෙන් උපදින එක විතරක් නෙමෙයි මේ කියන්නේ.
ওই ಜಾති ධර්ම තෝරා ගන්න ඕනේ හැම. ඒ වගේම තවත් තියෙනවා ಜಾති ධර්ම. දුව කියන්නේ පුතා කියන්නේ ಜಾති. අම්මා තාත්තා සහෝදරයා සහෝදරී කියන්නේ ಜಾති. බල්ලා බලලා ඌරා හරකා කියන්නේ ಜಾති. සත්තරන් රිදී මුතු වැනිකාදී කියන්නේ ಜಾති. එන සජීවී ಜಾති සහ අජීවී ಜಾති කියන මේ ಜಾති නොවන දෙයක් ලෝකේ නැහැ. ඒතර මෙතන තියෙන මේ ಜಾති විග්‍රහ කරනකොට ඔක දකින්න ඕනේ. ඒතර මේ ಜಾති විග්‍රහ කරන්න ගිහලා එක තැනක තියෙන අර භවපත්‍යා ಜಾති කියන තැන පෙන්වන්න මේ පටිසන්ධිය ගැන විග්‍රහ කරන වචන විතරක් අරන් මව් කුසයකින් උපදින මේ කයක් ඇති ಜಾතිය කියන එක විතරක් සීමා කරගත්තාම මේ ಜಾති ධර්ම තෝරා ගන්න බැරුව යනවා. එහෙනම් මේ ಜಾති ධර්ම වටහා ගන්න ඕනේ. ඒ ಜಾති ධර්ම වලට හිමි ස්වභාවයක් තියෙනවා. අනාදි කාලයේ පටන්ගෙන මේ ಜಾති ධර්ම පහළ වුණා නම් ඒවා නැති වුණා. ගෙවිලා ගියා. දැන් ಜಾති ධර්ම කියලා මොනවා හරි පහළ වෙනවා නම් ඒවත් ගෙවි යනවා. මතු අනාගතයේදී ಜಾති ධර්ම කියලා මොනවා හරි පහළ වුණොත් ඒවත් ගෙවි වෙනසී යාම උරුමයි. පහළ වෙච්ච ಜಾතියක ස්වභාවයක් තමයි විපරිණාමයටපත් වෙලා වෙනසීම. ඒක ධර්මතාවය. ಜಾතියල උරුම ස්වභාවය. ඒ අවස්ථාත් ಜಾති වශයෙන් එනවා. ඒ අවස්ථාවකුත් ගෙවිලා වෙනසිලා යනවා. මේ ಜಾතියල ස්වභාවයක් තමයි ඒ අද්දුව ඉතිරි නැති බවක් තියෙනවා. මේ ಜಾති නිසා විවිධ පිළීම් හටගන්න ක්‍රමයක් තියෙනවා. මේ සමහර ಜಾති වලින් කොටසක් අපි නිගමනය කරන ප්‍රියමනාප ಜಾති හැටියට. ඒ වෑම කොටසක් අප්‍රිය අමනාප ಜಾති හැටියට අපි නිගමනය කරනවා. එහෙනම් උපාද ಜಾති, වැය ಜಾති දෙකම අපි ඉතින් දකිනවා. ಜಾතියත් වල උපාද වෙනේවා ඒවත් උපදිනේවා දකිනවා. වැය වෙනේවත් දකිනවා. අනිත්‍ය දකින්නකොට දකින්න කියන ඔන්නේ උපාද වයට්ටේන අනිත්‍යා කියන එක. උපාද වයාර්ථයේ දකින්න. කේනට්ටේන අනිත්‍යා උපාද වයට්ටේන අනිත්‍යා. මොකද්ද මේ පෙන්වන්නේ? උපාදාය වයයි දකින්නකොට ඒකේ ලක්ෂණයක් දකින්න අනිත්‍ය ලක්ෂණේ. නැහිලා යනවා කියන එක නෙමෙයි. නැහිලා යන්නේ අනිත්‍ය ලක්ෂණයක් විද්‍යාමාන කරගෙන. ඒ කිව්වේ පෙළෙන ලක්ෂණය. මහා දාහයකින් පෙළෙන දෙයක් ඇති කරනවා. ඒ පෙළීමක් ඇති කර තමයි ගෙවිලා යන්නේ. ගෙවෙනවා විතරක් නෙමෙයි හටගන්නෙත් එහෙමයි. ওই දෙකෙන් එහෙට වැටෙනවා. ප්‍රියමනාප යහපත් දෙයක් තියෙනවා. ඒක පෙලෙන්නේ දුක දෙන්නේ ගොඩ නැගෙනකොට නෙමෙයි වෙනසෙනකොට. වැය වෙනකොට. නරක දෙයක් තියෙනවා අප්‍රිය දෙයක්. ඒවා ගොඩ නැගෙනකොට පෙලෙනවා. මතු වෙනකොට පෙලෙනවා. නැත්නම් උපදිනකොටයි ඒක පෙලෙන්නේ. ඔළුව කැක්කම જાතියක්. ඔළුව කැක්කම හට ගන්නකොට දුකයි. පෙලෙනවා. ගෙවිලා යනකොට පෙලෙන්නේ නැහැ. යන්තම් ඇති දැන් නම් ඔළුව එක අඩු වුණා. පෙලෙන වෙලාවක් තියෙනවා හට ගන්නකොට. සුවයක් දැනෙනවා සතුටක් දැනෙනවා. පහළ වෙනකොට සැපයි. අනේ ඉතින් දැන් ඉතින් යනවනේ, ගෙවිලා යනවනේ. දැන් දුකයි. මෙන්න දුක හටගන්නේ උපාද වය දෙකෙන් ඔහොමයි. එහෙනම් මේ උපාද වය නිසා පෙළෙන ලක්ෂණයක් ගොඩ නැගිනවා. ඔය ක්‍රම දෙකේ. කෝකෙන් හරි පෙළෙන ලක්ෂණයක් ගොඩ නැගෙනවා නම් ඒක දුක. මෙන්න මේ පෙළෙන ලක්ෂණයට කියනවා අනිච්ච. ඉතිරි ඇති ලක්ෂණේ නෙමෙයි. පෙළෙන ලක්ෂණේ. පෙළෙනවා ලයන්න. පෙනෙනවා එහෙම නෙමෙයි පෙළෙනවා.
දුකින් පෙළෙනවා. මෙන්න මේ පෙළෙන ලක්ෂණයට කියනවා අනිත්‍ය ලක්ෂණය. මේ ಜಾති පෙළෙන ලක්ෂණේ යුත් වෙන්නේ ඔහොමයි. ওই ಜಾති අතර ප්‍රිය මනාප ಜಾති තියෙනවා. ඒවා පහළ වෙනකොට නෙමෙයි දුක ගෙවෙනකොට. එතකොටයි හිත පෙළෙන්නේ. අප්‍රිය අමනාප ಜಾති තියෙනවා. කටුක දුක් කරතර දෙන ඒවා. ඒවා එනකොටම දුකයි. එනකොටම පෙළෙනවා. මෙන්න මේ පෙළෙන ලක්ෂණයට කියනවා ඒවැ අනිත්‍ය ලක්ෂණේ. මේ උපාද වය කියන දෙකේ තමයි මේක තියෙන්නේ. නරක දේ උපදිනකොට පෙළෙනවා. ප්‍රියමනාපදී ගෙවෙනකොට පෙළෙනවා. උපාද වය දෙකේදී පෙළෙන ලක්ෂණයක් හැම එකම තියෙනවා. නරක එක උපදිනකොට පෙළෙනවා. හොඳ එක ගෙවෙනකොට පෙළෙනවා. එහෙනම් හොඳ එකවත් පෙළෙන්න වෙනවා. නරක එකවත් පෙළෙන්න වෙනවා. එහෙනම් හොඳ එකයි නරක එකයි දෙකම අනිත්‍යයි. මෙන්න මේකට අනිත්‍ය කියන්නේ. ඉතිරි නැති නිසා අනිත්‍ය කියනවා කියලා මේ අර්ථය වහලා. ඒතර තෝරා ගන්න බෑ. ඒක හරි අමාරුයි නේ අරගන්නවා හරියට විවෘත කරලා. එතකොට හරි ලස්සනට ඔක තේරෙනවා. එහෙනම් මේ හැම જાතියක්ම පෙළෙන ලක්ෂණයෙන් හේවත් අනිත්‍ය ලක්ෂණයෙන් යුක්තයි. පෙළෙනවා නම් කවදාවත් ඒක සැපක් වෙන්න බෑ. පෙළෙන එක දුක නිසා කියනවා අනිත්‍ය නම් දුකයි. ඒ පෙළෙන එක දුක් සහගතයි. එහෙනම් මොකද වෙන්නේ? දුක දෙදී පෙළෙනකොට Taman කැමති නැති ආකාරයට ඒක වෙනස් වෙන්නට කියනවා විපරිණාමයි. පරිණාම දුක්ඛය කියලාද ඔක හඳුන්වන්න හදන්නේ. වෙනස් වෙන දුක කියලා. විපරිණාම නෙවෙයි නම් පරිණාම දුක්ඛය. නමුත් දුක්ඛයට පෙන්නන්නේ වෙනස් වෙන දුක නෙමෙයි විපරිණාම දුක්ඛය. විපරිණාම කියන්නේ අකමැතිසේ වෙනස් වීම. එහෙම වෙනස් වෙනවට කැමති නෑ නමුත් එහෙම වෙනස් වෙනවා. හොදට තියෙන කෙස් වැටිය ගැලවි විනාශ වෙලා යනකොට ඉදිරියට හිටන් කැලවිලි යනකොට තට්ටේ පෑවෙනකොට කැමති නෑ කෙස් ටික ගැලවිලි යනකොට. ඒක විපරිණාම වෙනස් වීම. ඒක උරුමයි කෙස් වලට ස්වභාවය. අනේ මගේ ඉස්සර කොච්චර ලස්සන තිබිච්ච කේස කලාපේ අද මෙහෙම වුනේ. හිතෙනවා කොහොමද? විවිධ ක්‍රම. හොදට තිබිච්ච ඔළුවේ හොරි හැදිලානේ. වෙනස් වෙලා තිබිච්ච ආකාරයේ. හැබැයි නිකන් වෙනස් වෙලා නෙමෙයි අකමැති විදිහේ වෙනස් වෙලා. කැමති නැති විදිහට. මෙන්න මෙහෙම යම් කිසි ಜಾති ධර්මයක්ද කැමති නැති විදිහට වෙනස් වෙනවා. අකමැතිසේ වෙනස් වීමක් තියෙනවා ඒකට කියනවා විපරිණාම දුක්ඛය. එතකොට හැම දෙයක්ම නිකන් ගොඩ නැගෙන්නේ නැහැ. ප්‍රියයි මනාපයි කියන ඕනකමින් උත්සාහයෙන් ගොඩ නගන්න ඕනේ. ගොඩ නැගීමට ක්‍රියා කරන ඒවාට කියනවා සංඛාර දුක්ඛය. මේ සංඛාර දුක්ඛ විපරිණාම දුක්ඛ දුක්ඛ කියලා. ওই විදිහට මේ දුක බෙදෙනවා. ඔය හැම එකකින්ම සිද්ධ වෙන්නේ මොකද? පෙළෙන එක. යමකින් පෙළෙනවා නම් ඒවා අනිත්‍යයි. අනිත්‍ය කිව්වේ ඕකට. පෙළෙන ලක්ෂණය. ඉතින් මෙන්න මේක තෝරා ගන්න ඕනේ. මෙහෙම තෝරාගත්තාට පස්සේ අපි දකිනවා අපි මේ පත් කරන පුච්චන බාහිර ගින්නට වැඩිය ගින්න. ඒ ගින්න ගොඩ නැගෙන්නේ කොහොමද? මේ ලෝකේ සත්‍යය ප්‍රියමනාප දේවල් තියෙනවා. සතර සැරිසරන සත්‍යය රාගයේ ප්‍රිය කරනවා. ඒ ප්‍රිය කරන්නේ මොනවටද? ඒ වස්තු හට ගන්නකොට ඊවැ යම් ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් ඇද්ද? අන්න ඒවට ආසා කරනවා. යම් කිසි වස්තුවක් ගොඩ නැගුණාම ಜಾති වශයෙන් හටගත්තාම ඒකේ ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් තියෙනවා නම් ඒකට ආසා කරනවා. ඒක තමයි ඒකේ තියෙන ස්වභාවය. හැබැයි ආසා කරන ඒවා අපිට ඕන හැටියට නිරායාසයෙන් ලැබෙන්නේ නැහැ.
ඒවා සීමා සහිත වෙලා තියෙන්නේ. ඒවට පොරකන මහා ලෝකයක තරංකාරී පුද්දලින්ගේ එකෙක් විතරයි මම කියන්නේ. ඔයාලට මුළු ලෝකෙම ආස්වාද දේවල්ට පොරකනවා. අයිති කරගන්න හදනවා. මම කරගන්න මගේ කරගන්න දඟලනවා. ඒ જાතිය වල එක ස්වභාවයක්. මෙන්න මේකට මොකද වෙන්නේ? අන්න එතකොට අපිට ඇති වෙනවා. ඒක ඇති කරන ඒක තමන් වශයෙන් පවත්වාගෙන ප්‍රියමනාපයෙන් පවත්වා ගන්න. ඒක හැසිරෙන්න බලාපොරොත්තුවක් ඇති වෙනවා. අන්න එතකොට මොකද වෙන්නේ? රාග ගිනි හට ගන්නවා. අනේ මම මේ ආස්වාදයෙන්දී තමයි මේ රාගදේ. රාගයට හේතුකාරගෙන මානසිකත්වයේ අපි ළඟ වැඩෙනවා නම් ඒ ඉෂ්ටප්‍රිය වස්තු අති දුර්ලභව තියෙන නැත්නම් බොහොම අඩු වේවා. තරකාරී පොරබඩු වාගේ. ඒවත් ලෝකේ අඩු වේවට පොර කනවා නම් දැන් ලොකු වෙනසක් කරන්න සිද්ධ වෙනවා අපිට. ඒ ලෝකේ හටගන්නේවා හටගන්නකොට ආස්වාදයෙන් හටගත්තට ඕව අයිති කරගන්න බලනවා ආස්වාද විඳින්න රාග ගින්නේ. රාග ගිනි වෙන හැටියක් තියෙනවා. ප්‍රියමනාපයෙන් තමයි හොයන්නේ. හැබැයි එක්කෙනෙක් නෙමෙයි. දහ සංඛ්‍යාත ජනතාවක් ඔකට පොර කනවා. සත්ත්ව කොටසක් ඕවා පොර කනවා. අයිති කරගන්න. මම කරගන්න මගේ කරගන්න. තමුනුත් ඒකේ කොටස්කාරයෙක් විතරයි. අනේ මට බෑනේ. මට අයිති කරගන්න බෑනේ. ඉතින් විවිධ ක්‍රම විවිධ හේතු. මට සල්ලි නැහැ. සල්ලි තිබුණා නම් මට කාර් එකක් එහෙම තිබුණා මම පස්සෙත් එයි කට්ටිය පිරිස. මට දේපොළ තිබුණා නම් මාත් හොන් තත්ත්වයක් ඒ රස්සාවක් තිබුණා නම් මට තැනක් එයි. මං ගලන් ගන්න නැහැ කවුරුවත්. මං ප්‍රියමනාප වස්තු වුණාට ඒ ප්‍රියමනාප වස්තු මට හම්බ වෙන්නේ නැහනේ. දැන් මේ වගේ විවිධාකාර ප්‍රියමනාප වස්තු නිසා ගිනි දැවෙනවා. අයිති කරගන්න බැරි වෙලා. ඔය රාගයේ ගිනි වෙන හැටි. ඒ වගේම ප්‍රියමනාප වස්තුවක් ගොඩ නැගිනකොට සැපයි කිව්වට ගොඩ නැගින්න අයිති කරගන්න කියලා ගිනි දින්නවා. බැරිකම නිසා අයිති කරගත්තාම රකින්න ගිනි විදිනවා. කොහොම හරි ඒකට අයිති වෙනවා. සිය ගාන පොර කනකොට එකෙකුට ප්‍රියමනාප දෙයක් අහු වෙනවා. ඒක එක මම කරගන්න හදනවා. මගේ කරගන්න හදනවා. අර පොර කාපු පිළිසේ තවත් එවුන් ටිකක් ලැහැටි වෙනවා. ඒක උදුරා ගන්න. ඊට පස්සේ රකින්න වෙනවා. රකින්න කරන උත්සාහයක් ගානේ ගිනි ගන්නවා. ප්‍රියමනාප වස්තුව රැක ගන්න දඟලන ගින්න. කොච්චර රකින්න ගියත් වැඩේ වරදිනවා. ඒකෙන් අයිදුරෝජනර ලෝකයා ගන්නකොට වහබිලා මැරෙන්නත් හිතෙනවා. මට වැඩක් නැහැ ජීවත් වෙලා මට ලැජ්ජාව විඳ නැහැ. ඔය ආදි විවිධ කතා වලින් මැරෙනවා නම් ඊට වඩා හොඳයි කියලා හිතෙනවා. මොකක් නිසාද? බලාපොරොත්තු වෙච්ච ආස්වාදයේ දැන් ඔක්කොම අයිති කරගෙනත් විඳින්න නැහෙනි. බාහිර කරදර බලවේගයන්ගේ විරුද්ධ වෙනවනේ. මෙන්න හොඳ જાති වලින් එන ගිනි වල හැටි. ඉතින් ඔහම කියනකොට මොකද වෙන්නේ? ওই තරගෙත් එකලා කාලේ ගෙවිලා ගිහිල්ලා જાතිය ජරාවටපත් වෙනවා. අර ප්‍රියමනාපේ ගෙවිලා ගියා. හරයක් තියනවා කියලා හිතාගෙන අයිති කරගන්න දැඟලුවා මිසක් අයිති කරගන්න හම්බුනේත් නැහැ. වෙහෙස වෙවි දුක් වුණා මිසක්. අන්තිමට බලනකොට ඒකේ අයිති කරගන්න දෙයක් තිබිලා නැහනේ. ඒකෙන් දැන් ඒක ගෙවිලා ගිය ධර්මතාවය අනුව. අනේ වෙච්ච දෙයක් කියලා ජරාවටපත් වෙච්ච එකේ ගිනි දැන් දකින්න. අනේ කොහොමද තිබිච්ච රූපේද? කොහොමද තිබිච්ච හැඩවැල දේද? කොහොමද තිබිච්ච ඇඳුමද? කොහොමද තිබිච්ච ගේ දොරද? කොහොම හිටපු පුද්ගලයාද? අද මොකද මේ වෙලා තියෙන්නේ? ජරා ගින්න ඇවිදිලා. අනේ කොච්චර අපි උත්සාහ කළාද ඒ කාලේ මට බැරි වුණානේ මට ඕන දේ කරගන්න. දැන් ජරා ගින්න නිසා ලත වෙනවා. දුර්වලභාවය නිසා. මෙන්න ජාති ගිනි ජරා ගිනි. ඊට පස්සේ මොකද වෙන්නේ? තිවිච්ච ඇලුම් කරගෙන කොච්චර රකින්න හැදුවත් ඒක මරණ ගින්නටපත් වෙනවා. වෙනසිලා යනවා. ඒකත් ධර්මතාවයක්. යමක් උපන්න නම් මැරෙන දෙයක්ම උපන්නා මිසක් ජරාවටපත් වෙන දෙයක් උපන්නා මිසක් අජර අමර දෙයක් උපදින්නේ නැහැ.
එන අජර අමර වෙන්නේ නිවන උපදින්න නැති තැන. උපදින තියෙන්නේ ජරා මරණ. ජරාව සහ මරණය. එහෙනම් ජාති ගින්න එනකොටම ජරා ගින්නයි මරණ ගින්නයි බදාගෙනමයි ඒකත් එන්නේ. සැනසෙල්ල බලාපොරොත්තු වුණාට හම්බෙන්නේ ඔය මහ ගිනි තුන. දැන් ඔය ගිනි තුනට මුල් වුණා මොකක් නිසාද? අන්න ඔය ගිනි තුන ඇසුරු කරගෙන තමයි අර රාග ගින්න හටගෙන දැව්වේ. විරුද්ධව නැගිච්ච ද්වේෂ ගින්නෙන් දවි දවි මරා ගන්න හැදුවේ. මෝහ ගින්න නිසා මේක වටනා දියක් කියලා මුලාවටපත් වුණා. මුලාවෙන් ගිනි වින්දා. අන රාග ගිනි, ද්වේෂ ගිනි, මෝහ ගිනි එන හැටි. ප්‍රියමනාපයි කියන ලෝකෙම මේ ගිනි එනවා මිසක් අප්‍රියමනාපයි කියන එකෙන් නෙමෙයි ආවේ. පළමුනේ ප්‍රියමනාපයි කියන එක. ඒකට විරුද්ධ වෙන්නේ වටයි අප්‍රියමනාපයි කියලා ප්‍රශ්නේ ඇති වුණේ. කෝකිනු ගිනි ආව මිසක් හොඳ එකක් නම් ආවේ නැහැ. මෙන්න මේ ක්‍රමයේ තෝරා ගන්න ඕනේ. එතකොට දකිනා මේ ලෝකේ ප්‍රියමනාපයෙන් හටගන්නේ ගිනි නේද? ප්‍රියමනාපේ මායාවක් නේද? මම කියන්නේ මගේ කියන්නේ හොඳ වස්තුවක් ලෝකේ හටගන්නේ නෑනේ. ඒ වුණාට අපි හට නොගන්න දෙයකට නෙමෙයි හැවටිලා මම කරන්න මය කරන්න හදන්නේ කියලා ධර්මාඥානයත් එක්ක නැගින්න පටන් ගන්නවා, පේන්න පටන් ගන්නවා. මෙන්න මේ අනුව දකින්නවා. ජාති ගිනි, ජරා ගිනි, මරණ ගිනි එනකොට මොකද වෙන්නේ? ශෝක ගින්නක් එනවා. මොකද්ද මේ ශෝක ගින්න එන්නේ? මම කරගන්න හැදුවා, මගේ කරගන්න හැදුවා. ඊට පස්සේ මොකද වුනේ? ඊට විරුද්ධ දෙයට ඒවා ගෝචර වෙනකොට මට නම් දැන් එපා, මට නම් දැන් එපා. ආපු දේ ඕකයි. අනේ මට නම් මෙහෙම දෙයක් වෙන්න එපා. අදහස කොච්චර හරියන්නේ කොහොම? ඔක්ක කරනවා. ඔක්කාරේ. එපා වෙලා. ඉවත දමන්න හදනවා. මොකද්ද? මෙහෙම මරණයක් නම් මට සිද්ධ වෙන්න එපා. මෙහෙම ජරාවක් නම් මට දකින්නවා සිද්ධ වෙන්න එපා, අහන්නවා සිද්ධ වෙන්න එපා. මෙහෙම ලෙඩක් රෝගයක් නම් අනේ දකින්න කෙනෙකුට වෙන්නත් එපා. මටත් වෙන්න එපා. අන්න මොකද වෙන්නේ? අර තමන් කැමති නැති දෙයක් මේ සිද්ධ වුනේ. සෝය කියන්නේ තමන්ට ඕන හැටියට ගන්න අයිතියක් නෑ දැන්. ගන්න පුළුවන්කමක් නෑ. මමත්වයෙන් ඉවත තමන්ට බලන්නේ මේ දුක. නමුත් එනවා. ගින්නක් වුණා එතකොට. දැන් මේක අහන මේ නිරුක්තියත් එක්ක විග්‍රහ කරන්න කියලා මේ ඉල්ලා හිටින්නේ. ශෝකේ නැහැටි. සෝය කියලා ගන්න දෙයක් ඒකේ නෑ දැන්. ඒක වැහැරිලා ගියා, විනාශ වෙලා ගියා. ඒතොර ඇති වුණා දෙයක් තමයි අනේ මට නම් මෙහෙම දෙයක් වෙන්න එපා කියන එක. ඒවා තමන් කරා එනකොට ඒවට අකමැති. නමුත් එනවා. අන්න එහෙම ඒවට කියනවා ශෝක ගිනි. එපා කියද්දිත් එනවා කරදර. ඇයි මට මෙහෙම වෙන්නේ? අනේ මට නම් මෙහෙම දෙයක් වෙන්න එපා. මම මොන කර්මයක් කළාටද කිය ඉන්නවා. සර් කරගන්න නැතුව ඔක්කාර කරන්න හදනවා, ඉවත් දක්ලා දමන්න හදනවා. නමුත් බෑ ගිනි ගන්නවා. එනවා ඇදී තමා කළා. මෙන්න මේකට කියනවා ශෝක. ඔක තමයි පදේ නිරුක්තිය. සර් කියන தත්ත්වයට පත් කරගන්න බෑ, ක්ෂය වෙලා යනවා. එතකොට මොකද වෙන්නේ? මට නම් මෙහෙම දෙයක් වෙන්න එපා. මං ඇසුරු කරන දෙයකටවත් මෙහෙම කරදරයක් වෙන්න එපා. මෙන්න මෙහෙම අදහස එනවා. ඔක්ක කරලා දමනවා. ශෝක වෙනවා. එතකොට මොකද වෙන්නේ? දැන් තනියෙන් මේක විඳ ගන්න බෑ. හුඟක් ඔක දකින්න හම්බ වෙනවා කොහෙද මලගේ දවල් වලදී. ඇයි අපිට මෙහෙම දෙයක් උනේ? අනේ මට මගේ දරුවා මලානේ. මගේ ස්වාමි පුරුෂයා භාර්යාව මලා. ඇයි අපිට මෙහෙම වුනේ? අඬනවා. බාර ගන්න කැමති නෑ. ඒ මරණය බාර ගන්න අකමැති. නමුත් ආවා. ඒක ඉවත දමන්න හැදුවට බෑ. අනේ අපිට මෙහෙම දෙයක් වෙන්න එපෝ කිව්වට බෑ. ඒක ඇවිදිලා. ඒතර මොකද වෙන්නේ? ශෝක සමග තව දෙයක් වෙනවා. ඉතින් ගෙදරට දැන් එක එකනා එනකොට මොකද කරන්නේ? පරිදේව දෙවන්නේක් ළඟට යන්න දඟලනවා.
අනේ අකේ බලහම මට වෙච්ච දේ කියාගෙන ගිහින් දුවගෙන ගිහින් ඇඟේලනවා ගෙදර නෑ දැය එනකොට. අනේ අයියේ අනේ අම්බි අනේ ළංගියේ බලහම මට වෙච්ච දේ කියාගෙන ගිහින් ඇඟේලනවා. මොකක් නිසාද? දෙවන්නේගේ පිහිටක් පතාගෙන යනවා. දරන්න බැරුව. පරිදේවේ දකින්න තියෙන ක්‍රමේ ශෝක පරිදේවේ නැහැටි. දැන් අඬලා හති හැයිලා ඉන්න බෑ. කය දැවෙනවා අනේ මගේ පපුව දනවා බං කියනවා කෑ ගහනවා. කායික දුක්ඛය. අන්න ඒක තියෙන දුක්ඛ ගින්න. ඊට පස්සේ මොකද වෙන්නේ? මනස දූෂ්‍ය වඩපත් වෙනවා. බලන්න බෑ. දූෂ්‍ය මනසක් ඇති කරන දෝමන ආශ්‍රේත වෙන දෝමන අස දූෂ්‍ය වූ දෙවැනි මනස් ස්වභාවයක් ආශ්‍රේත වැටෙනවා. අනේ මාව දාලා යන්න එපා හිටහන් කියලා කෑ ගහනවා. මලමිනිය උස්සරට බැරෙන්න හදනවා. දාලා යනවදු කියලා බිම පෙරලෙනවා. මොකද මේ? දරාගෙන ඉන්න බෑ. දෝමනසේටවත් වෙලා. දැන් මොකද වෙන්නේ? නැගිටලා ඉන්න පණ නැහැ. ආයාසයෙන් නැගිටින්න හදනවා. නැගිට ගන්න බෑ නිච්චේ නැහැ සිහි නැහැ. කලන්තේ. අනුන්ගේ ආධාරයක් අරන් ඕනේ ආයාසයෙන් නැගිටින්න. ආධාරයක් කරගෙන කීල්ලෙන් අද්දාගෙන උස්සගෙන කෑ ගහන්න තු හිටහන් මොකද කරන්නේ ඉතින් ගිය කිය අනිකයි දනසන්න ඕන. ඉතින් කකුල් දෙකත් බලන්නේ අනිකයි උස්සගෙන ඉඳලා කෙලින් ඉඳලා කෑ ගහනවා. අතරියුත් ඇදගෙන වැටෙනවා. උපායාසයක් නැතුව නැගින්න බෑ. මෙන්න මේක උපායාස ගින්න. දැන් ඔය එකින් එක හොඳට දැක්ක හැකි අත්දැක්ක හැකි. ඔය වචනේ පෙන්නපු හැම දුකකම ස්වභාවය තමයි ඔය නිරුක්තියෙන් කියවෙන්නේ. ඕක දැන් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස. එයින් ಜಾති ගින්නේ ඉඳන් දකින්න මුළු ලෝකේ තියෙන සියල්ලම ಜಾති. ඉෂ්ඨ ප්‍රිය ಜಾති සහ අනිෂ්ඨ අප්‍රිය ಜಾති මධ්‍යස්ථ ඒවා. ඔයයන් තමයි අපිට ಜಾති වශයෙන් පේන්නේ. ඒවා ජරාවටපත් වෙන මරණයටපත් වෙන ඒවා. ඒ ස්වභාවය හැම දකින්න ඕනේ. එහෙම ලෝකයක් තුළ සැනසෙල්ල හොයනවා අවිද්‍යාවෙන් වැහිලා ඉන්න තාක්කල් මුලාවෙන්. යථාර්ථය හරියට දැක්කහම මේ බඳු ලෝකයක් තුළ මොන සැනසෙල්ලක්ද? මේ බඳු ලෝකයක් තුළ මෙහෙම නොවේවා කියවට සිද්ධ වෙන්නේ කොහොමද? ඒ ලෝකේ හැටිනේ. එහෙනම් මොකද්ද ගන්න පියවර? මෙහෙම ලෝකයක් තුළින් අත්හැරීම වැළීම විදිහ කෙලවර කරනවා මිසක් වෙන මොන චන්දරාගයෙන් බැඳෙන්නද කියලා දැක්ක දාට නිවි සැනසෙනවා. එදාට ආයි ලෝකියන බලාපොරොත්තු ඉවරයි. මෙන්න මේකෙදි කියනවා අත්හැරී කියලා පස්සේ කොච්චර සැනසීමද මේ ලෝකෙ තියෙන චන්දරාගේ අත්හැරුණාම. හරි වටිනවා කියලා හිතාගෙන ඉඳලා මට මෙතන 10ක් ආවා වෙනසෙනකොට. වෙනසන ලෝකේ වෙනසෙනා මිසක් වෙන මොකද්ද වෙන්නේ? මට උන්ගේ ප්‍රති තියාගන්න බෑනේ ඒකේ ධර්මතාවයනේ. එහෙනම් එහෙම ලෝකයක් තුළ සමද්දුරට මම කියන්නේ දැන් බලාපොරොත්තුවක් නැහැ. මට මගේ කරගන්න ඕනෙත් නැහැ මම කරගන්න ඕනෙත් නැහැ. ওই දෙකම කෙලවරුණා නම් එදාට නිවි සැනසීම පූර්ණයි කියලා දකින්නකොට එයා නිවන් දැක්කා. මූලික දැකීම. ඒ දර්ශනයෙන් නිවන් දැක්කා. ඊට පස්සේ යලි ওই ස්වභාවයේ සිහි කරන්න දුක පිළිසිඳ දකින්නවා. අර ප්‍රියභාවයේ සිඳිලා යනවා මේ දුක් සහිත ලෝකෙට. ඒක තව තවත් හොඳට දකින්නවා. දුකට හේතු වෙන චන්දරාගයේ බලායින් දැදි දුරු වෙන්න පටන් ගන්නවා. දුක සමුදේ දුරු වෙනවා. ඒ දුක උදා වෙන දිවිච්ච චන්දරාගයේ දුරු වෙන්න නිරෝධයේ ප්‍රත්‍යක්ෂ වෙනවා. ප්‍රඥාවෙන් ওই ටික මෙනෙහි කරනකොට වැඩුණේ මාර්ගයේ වැඩෙනවා. චතුරාර්ය සත්‍ය ක්‍රමානුකූලව පූර්ණ වෙලා ගිහිල්ලා යම් දවසක සහමුල වැටුණ දාට මේ ප්‍රියභාවයේ සම්පූර්ණ හිඳිලා දුක දැක්ක දාට කියන දුක පිළිසිඳ දැනගත්තා. ඒ වගේම දුකට හේතු වෙන චන්දරාගයේ සාමුලින් කෙලවර වුණාට දාට කියන සමුදේ දුරු වුණා. නැවත මේ දුක ගොඩ නැගෙන තිබිච්ච චන්දරාගයේ මතුවේ නැත්තත්තරපත් වෙලා පූර්ණ වුණාට පස්සේ නිරෝධේ ප්‍රත්‍යක්ෂ කළා. දැන් ඉතින් තවත් බලන්න මාර්ගයක් නෑ. මාර්ගය වඩලා ඉවරයි. මාර්ගය වැඩුවා කියලා අරිහත් වේදි දකින්නවා. චතුරාර්ය සත්‍ය පිළිබඳ කටයුත්ත දැකලා ඉවරයි. කවදාවත් මේ ලෝකේ ඉඳලා හිටන් ලෝකේ දැනසිල්ලක් බලාපොරොත්තු වෙනා නම් අවිද්‍යාවේ නිගමනයේ ඕක මිසක් වෙන මොකද්ද? ඔන්න ඕකේ දකින්න පුරුදු වෙන්න ඕනේ. ඕක අවිද්‍යාවේ නිගමනේ. ඉතින් අද මේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. සමහර අය අහලා තියෙනවා මේ පවුලේ ඉන්නාගේ තියෙන දුක් කරදර අඳුනා පටන් ගත්ත දාවටන් ගෙස් දෙමාපියන්ගෙන් හැමදෙනාගේම හැම එකාවේ කරදර ඔක්කොම ඇත්ත තමයි. ඒක තමයි හැටි. එහෙම නැත්නම් පුදුමයි.
ඒක එක්කෙනා තම තමන් බලාපොරොත්තු වෙන ලෝකයක් තියෙනවා එහෙම නැතුව ඉන්න. ඒ වගේම ඔහොම නැතුව ඉන්න බලාගෙන විවිධ කර්ම කරනවා. සංසාරේ තමන්ගේ වාසිය ලබා ගන්න, තමන්ගේ ආත්මලාභය ලබා ගන්න විවිධ කටයුතු සංසාරේ කරනකොට කොටසක් පව් බවටපත් වෙනවා. කොටසක් පුණ්‍ය කර්ම වෙනවා. කොටසක් පාප කර්ම වෙනවා. හැබැයි කරන හැම එකක්ම අපි පසුපස හඹා ඉනවා. ඒක ධර්මතාවය වළක්වන්න බෑ. කාටවත් ගැහුවොත් ගුටි කණ්ඩ එකක් අපි පස්සේ හඹා ඉනවා. කවදා හරි ගුටි දෙනවා. කාට හරි බැන්නොත් බැලුම් අපි පස්සේ හඹා ඉනවා. කවදා හරි බැලුම් අහන්න සිද්ධ වෙනවා. එකකින් දෙකකින් බේරෙන්න බෑ. මොකක් නිසාද? අපේ මනස හරියට අපේ කයත් එක්ක තියෙන මනස හරියට විකාශනාගාර කුළුණක් වාගේ. ඒ කියන්නේ රූප වාහිනී, ගුවන් විදුලි ආදී තරංග විකාශනය කරන කුළුණක් තියෙනවා. ඒකේ විකාශනය කරන තරංගපන්ති ලෝකෙම ඇදලා ගිහිල්ලා ඔය ගුවන් විදුලියෙන් රූප වාහිනී යන්ත්‍ර වලින් අහනවා බලනවා. ඒවා විහිදිලා යනවා. ප්‍රතිචාර අනික් තෙයින් ඒ අනික් උපකරණ වලින් දකිනවා. මෙන්න මේ ගුවන් විදුලි යන්ත්‍ර වලට යන විකාශන කුළුණු වාගේ තමයි අපි. අපේ හිතවිලි තුල දූෂ්‍ය හිතවිල්ලක් ආවොත් එහෙම දසදහසක් සක්වල දූෂ්‍ය හිතවිලි විහිදෙනවා. අපිට පේන්නේ නැතුවට. ඒ දූෂ්‍ය හිතවිල්ල නිසා ලෝකේ දසදහසක් සක්වල අඳුරු වෙන්න පටන් ගන්නවා. ඒකේ කොටස්කාරයෙක් වෙනවා අපි. දසදහසක් සක්වල හොඳ පැත්ත ගෙවිල යන්න පටන් ගන්නවා. ඒ දූෂිතාවේ ස්වභාවය. එක දූෂ්‍ය හිතක් මතු කළොත් ඔක මරනවා මං කිව්වොත් එහෙම. ඔය මෙහෙතදී ඇතිවෙන්නා උදේ ලෝක සත්‍යයට මැරෙන්න හේතු වෙන විසක් ඇති කරනවා ලෝකෙට. ඔය විස කිරණ දසදහසක් වලට යනවා. ඒ නිසා ඔක මරනවා මං කියලා අදහසක් ගත්තා නම් ඒ ගත්ත චේතනා මාත්‍රයෙන් හටගත්ත පාපේ කවදා ගෙවලා ඉවර කරන්නද? දසදහසක් වල විස කරව පාපේ ගෙවන්න කවදා ගෙවන්නද? මේක දන්නේ නැහැ. පව් බලවත් වෙන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. ඒ ක්‍රමයේදී දන්නේ නැති නිසා අපි ගණන් ගන්නෑ. මං කාටවත් කිව්වේ නෑ. මං අහවල් එකාට කිව්වේ කියනවා. කොයි එකාට හරි කිව්වා නම් ඔය වචනේ පිට කරනවත් එක්කම අර සාප මානසිකත්වයේ දසදහසක් වල මොහොතකින් දුවනවා. සියලු සත්‍යෝ නිදුක් වේත්වා කිව්වොත් මිත්‍යා සාගත හිත දසදහසක් වලට යනවා. ඒකේ ආනිසංසයත් අප්‍රමාණයි හොඳ පැත්තට. හැබැයි දෙකම තේරුම් ගන්න ඕනේ. හරියට කරුණු තේරුම් ගත්තොත් මේ තරම් බරපතලයි පාප කර්ම හැදෙනවාම ඇති වෙන දූෂ්‍ය වෙන ලෝකයේ කිව්වොත් දැනගත්තොත් Taman නිසා වෙන සිද්ධිය. ආයි මොහොතක්වත් දූෂ්‍ය මානසිකත්වයේ කඳුලක් ඇති කරන්නේ නැහැ. මනස සුද්ධ වෙන්නේ එහෙමයි. ලෝකේ ස්වභාවය යථාර්ථය දකින්න ඕනේ හරි අමාරුයි. ඒතකොට කාටවත් හිංගියක් හිංසාවක් කරන්න හිත ගොඩ නැගින්නේ නැහැ. ගොඩ නැගින මොහොතක් පාසා දසදහසක් වල විනාශ වෙනවා. ඒ විනාශය බලපානවා. ඒක තමයි එක සක්වලකට නෙමෙයි. ඒක සීමාවකට නෙමෙයි Taman විතරක් එහෙම නෙමෙයි. මිනිසා දසදහසක් සක්වල ඉන්න සත්ත්ව සංඛ්‍යාවකට අර එක මොහොතකින් අති කරපු හිතෙන් අති කරපු දූෂ්‍ය මානසිකත්වයක් වචනයක් පිට කරපු එකේ විපාකේ ගෙවන්න අපි කොච්චර වන්දි ගෙවන්න ඕවේද? ඉතින් හොඳ මානසිකත්වයක් ඇති කරගත්ත කෙනා මෙත් හිතක් වඩලා හරිය තමන්ගේ වෙච්ච එකට වන්දි ගෙවනවා. එහෙම කරගන්න බැරි එක අප්‍රමාණ කාලයක් පව් ගෙවනවා. පව් විඳ විදානන්ත සංසාරේ. මරුන් කණ්ඩම සිද්ධ වෙනවා. මාරාන්තික බැනුම් අහන්න සිද්ධ වෙනවා. මං ඔක කොයිලේ හරි මරනවා කියලා එකපාරක් කිව්වොත් එහෙම මරා ගන්න බැරි වුණාට අනන්ත සංසාරේ කෝටි ප්‍රකෝටි වාර ගණනක් උපදින තැන කාගෙන් හරි අසත්පුරුෂයෙක්ගෙන් අහන්න සිද්ධ වෙනවා. මං ඕක හරි කොයිලේ හරි මරනවා. මැරුවේ නැතත් මහා බයකින් ඉඳ සිද්ධ වෙනවා ඒකෙනු. Tamante ඒ විපාකයේ ගෙවන්න සිද්ධ වෙනවා ඔහොම සංසාරේදී. මම මොන වරදක් කළාටද අනේ මට මෙහෙම දුක් දෙන්නේ? මම මරන්න බලාපොරොත්තු වෙන්නේ මම මොනවා කළාටද? අඬනවා. මතක නැහැ ඉස්සෙල්ලා දවසක් එක දවසක් හරි කිව්වේ ඒක. මේ සසර ගමනේදී මෙහෙම අනන්ත සිද්ධ වෙනවා. හරි භයානකයි. ඉන් කරුණු තේරුම් ගත්ත කෙනෙක් හරියට දැනගත්තොත් මොහොතක්වත් තව කෙනෙකුට දූෂ්‍ය හිත් මාත්‍රයක් නිකුත් කරන්නේ නැහැ. මම තෝගෙන් පලි ගන්නවා කිව්වොත් ඒ මොහොතේ විහිදු වෙච්ච විස කිරණ කෝටි වාර ගණනක් කාගෙන් හරි Tamanට අහන්න සිද්ධ වෙනවා. තෝගෙන් මම පලි ගන්නවා කියන වචනේ Tamanට. Taman පලි ගත්තොත් අනන්ත සංසාරේ කෝටි වාර ගණනක් ඊට හේතුකාරක Tamanගෙන් පලි ගන්නවා. Tamanට ගොදුරු වෙන්න සිද්ධ වෙනවා. මා භයානකයි.
ඉතින් ඒ නිසා දැනගන්න ඕනේ අපිට මේ දැනට ඇති වෙන පොඩි වේදනාවක් දුකක් එනකොට තව උහුලා ගන්න පුළුවන් මට්ටමක් එන්නේ. එහෙනම් ඔය මට්ටම උහුලා ගන්න බැරි අනාථ සත්‍යයේ බොහෝ අත්බැව් තියෙනවා. പ്രേත අත්බැවක ඉපදුනා නම් ඔය අනාථ යක්ෂ අත්බැවක ඉපදුනා නම් අපාගත වුණා නම් තිරිසන් වුණා නම් මොන පිළිසරණක්වත් නැහැ පිහිටක් නැහැ හිතන්නවත් ශක්තියක් නැහැ විඳෝන එකමයි වැඩි. එහෙනම් මේ තත්ත්වෙ මිදෙන්න උත්සාහ කරනවා මිසක් දැන් හදා ගන්න දඟලන්න එපා. දරුවගෙන් සැනසෙල්ල ගන්න, භාර්යාවගෙන් සැනසෙල්ල ගන්න, ස්වාමි පුරුෂයාගෙන් සැනසුම් හිතක් අහගන්න, හොඳ වචනයක් අහගන්න, ඔය ආදී බලාපොරොත්තු සම්පූර්ණ පැත්තකට අයින් කරගන්න බේරෙන්න ඕන. ඒ වගේ මේ ඇයි දොස් කියන්න වයින් යන්නත් එපා. ඒවෙන් සම්පූර්ණ මිදෙන්න උත්සාහ කරන්න. සසර බය දකින්න මේ පව් කරපුවාම පාපේ බලේ කොච්චර සමාකාරා ඉඳ ගොඩ නැගෙනවද? පාප ගබඩාවල එකතු වෙනවද? ඒව අපි කරා ආපුවාම කවුද අපිට පිළිසරණ වෙන්නේ? විනිඳ සිද්ධ වෙනව නේද කියලා හරියට අවංකව දකින්න ඕනේ. අපි කිව්වත් නැතත් කවුරු පිළිගත්තත් නැතත් ඕක ධර්මතාවයේ සත්‍යයෙන් විනිඳ සිද්ධ වෙනවා. අනන්ත සත්‍යය අද විඳින්නේ Taman නොදැනුවත් කරගත පාප කර්ම. එනම් අති දුර්ලභව ලැබෙන සම්මා සම්බුද්ධ ශාසනයකදී විතරයි මේ පව්වල ස්වභාවය සහ බැරෑරුම්කම අහන්නවත් හම්බ වෙන්නේ. ඉතින් මේ අවස්ථාවේදී දකින්න ඕනේ අප්‍රමාදයෙන් යුක්තව කොස්සැටයක් කාලාරි කමන්නේ බඩට පොල් එල්ලලා තියාගෙන බුදියාගෙන බඩගින්නේ හිටියාරි කමක් නැහැ. අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියන එක වටහාගෙන චතුරාර්ය සත්‍ය අවබෝධ අදාදම නිවන් අවබෝධ කරගන්න උත්සාහ කරනවා මට මරුණක් කමන්නේ දැන් කියලා අදහස තියාගන්න ඕනේ. පළවෙනි කරගන්න ඕනේ මේ ලෝක ආස්වාදයන්ගෙන් නිදිලා අපිට නිවන මිසක් තව සැනසීමක් නැහැ. ලැබිච්ච අවස්ථාවේ කොහොම හරි මේ ප්‍රත්‍යාවේ ධම්ම අවබෝධ කරගන්නවා. ලැබිච්ච විදිහට මම ජීවත් වෙනවා. මොකද සැනසුම් ලෝකයක් නම් මේ හොයන්න බෑ අපි කරලා තියෙන ඒවා හැටියට. ඔක දකින්න ඕනේ. අද මේ මිනිස්සෙක් වෙලා බුදුදහම තේරුම් අරගෙන පින්පව් තේරුම් ගත්ත අපිට දැන් පොඩ්ඩක් හිතෙනවා පව් හොඳ නෑ කියලා. එහෙනම් අපි මෙතෙන්ට ආවනම් මීට ඉස්සර අද ගමන මෙච්චර දුර එන්නේ නෑ. සසර ගමන මෙලහටම ඉවරයි. එහෙනම් අපි ඇවිදින්න තියෙන මෙච්චර කල් කවුරු වෙලාද? බෞද්ධය වෙලා නෙමෙයි. අර මුලාවටපත් වෙච්ච මෝහාධික පෘථග්ජනය වෙලා. ඒ පෘථග්ජනය වෙලා මේ අනන්ත සංසාරේ ආපු කාලේ අත්බැවක් ගානි කරගත පාප කර්ම කන්දරා බැලුවොත් කවදා ගෙවලා ඉවර කරන්නද? අපිට එන්න තියෙන හොඳද නරකද දැන් තේරුම් ගන්න ඕනේ. අද බෞද්ධ වෙන්න ඉස්සෙල්ලා අපේ මානසිකත්වයේ තිබුණා නම් මොකද්ද තිබිලා තියෙන්නේ? මම කරගන්න මගේ කරගන්න අනික මරලා හරි. මොන අසාධාරණයක් කරලා හරි. ඔය අදහස තමයි ලෝකෙ තිබිලා තියෙන්නේ කාටවත්. ඒ නිසා අත්බැවක් ගානේ කරගත්ත පව් කන්දරාව කොච්චරද? මම කරගන්න බැරි දෙයක් මම කරගන්න, මගේ කරගන්න බැරි දෙයක් මගේ කරගන්න බලාපොරොත්තුෙන් අවිද්‍යාවෙන් වැහිලා කරගත්ත පව් කන්දරාව ගෙවලා කවදා ඉවර කරන්නද? කරපු කටයුතු හිතවිලි ක්‍රියාවදන් 100ක් ගත්තොත් 1000ක් ගත්තොත් 18 එකක්වත් නෑ අනුන්ට හොද කරපුවා. අනුන්ට අවැඩ කළා තමන්ගේ බඩ වඩා ගන්න හදපුවාමයි තියෙන්නේ. ඉතින් ওই කර්ම විපාකට හැරෙන්න අපිට එනකොට දැන් අපි හොඳව කොහෙන් හොයාගන්නද? අපේ හොඳ බලාපොරොත්තු කොහොම ඉෂ්ට කරගන්නද? අනුන්ට බැනපුවා අපි කරා බැනුම් වශයෙන් එනවා. අනුන්ට නිඳා කරපුවා අපලා නිඳා වශයෙන් එනවා. අනුන්ට පාඩු කරපුවා අපි කරා පාඩු වශයෙන් එනවා. එහෙනම් ලෝකේ හැටි යෝකයි කියලා දකින්න ඕනේ. එහෙනම් ඉතින් මේකට කට්ටාන්ඩි හොයන්න ගිහිල්ලවත්, කප් මහතුරු හොයන්න ගිහිල්ලවත්, වෛද්‍යවරු හොයාගෙන දඟලුවට ඕවට වැඩිපුර දඟලන්න යන්න එපා. ඒවා සාමාන්‍ය මට්ටමකින් කෙරෙනවා නම් කියනවා නැත්නම් උපේක්ෂාවලපත් වෙනවා. මලත් කමක් නැහැ. හිත මලක් කමන්නේ. අද දහම් අවබෝධ කරගන්න කියලා ජීවිතේ වැඩි හරියක් කැප කරන්න ධර්ම අවබෝධයට. ඒ ටික කරගෙන මලොත් නම් අනන්ත සංසාරයෙන් ලැබූ මහා වාසනාවක් හිමි කරගෙන බැරි. ආයි සතර පායනු නිදහස් සසර ගමන තිරනවා වැඩි කල්යන් ඉස්සෙල්ලා ඉවරටම. ඉතින් ওই ටික තෝරාගෙන කටයුතු කරගන්න කවදාවත් මේ ලෞකික ලෝකයේ තියෙන ප්‍රශ්න වලට විසඳුම් හොයන්න සැනසෙන්න නම් හිතන්න යන්න එපා. වැඩක් නැති පැත්තක් හිස් දෙයක් ඒක. ඔක තේරුම් ගන්න. ඉතින් ඔක සම්පූර්ණ මේ එක ගින්නේ මේ නිරුක්තිත් එක්කලා විග්‍රහ කරන්න කිව්වා. මේවා මේ ඉතිසරත් එක තැන් වල විග්‍රහ කරලා තියෙන එක මම මෙතන අරගෙන නැති වෙන්න ඇත්තේ ගන්නවා නම් මේ ඉස්සරලා දීලා තියෙද්දි
මේ හතරවෙනි වලට තහ ප්‍රශ්නයන් නිසා අපි නැවත විග්‍රහ කරලා දුන්නේ. අපි නැවත විග්‍රහ කරලා දුන්නේ.